සුබ දවසක් සියලු දෙනාටම. අද දින මා සූදානම් වන්නේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය යටතේ 12 ශ්‍රේණිය සඳහා නියමිත පාඩම් වලින් උසස් පෙළ විභාගයේදී පැමිණිය හැකි බහුවරණ ප්‍රශ්න පිළිතුරු සහිතව සාකච්ඡා කිරීමටයි. මුලින්ම මෙම සාකච්ඡාවට පෙර ප්‍රධාන වශයෙන් මේ MCQ හෙවත් බහුවරණ සම්බන්ධයෙන් ශිෂ්‍යයන් සහ ගුරුවරුන් අතර පවතිනා වූ මතවාද කිහිපයක් පිළිබඳව සහ එම මතවාදවල යථා ස්වරූපය පිළිබඳව පැහැදිලි කළ යුතුයි. බොහෝ දෙනෙක් තුළ මතවාදයක් තිබෙනවා MCQ අපහසුයි, MCQ වලින් ලකුණු ලබා ගැනීමට ඉතාමත්ම අමාරුයි කියන්නා වූ සාධකය. මේ ඉතාමත් වැරදි මතවාදයක්. මෙම MCQ අපහසු වීමට ප්‍රධානතම හේතුව තමයි දරුවන් සහ ගුරුවරුන් නිසි පරිදි ඒ සඳහා සූදානම් නොවීම සහ ගුරුවරුන් ඒ සඳහා යොමු නොකිරීම. ප්‍රධාන වශයෙන්ම කළ යුතු දේ තමයි එම පාඩමෙන් පාඩමට අදාළව ඒ තර්කානුකූල චින්තන රටාව දරුවා තුළ ඇති කිරීම සහ දරුවත් ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කිරීම තමයි උසස් පෙළ විභාගයේදී MCQ වලින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වූ ප්‍රධානතම සාධකය වන්නේ. දෙවැනි කාරණය තමයි සමහර අයගේ මතවාදයක් තියෙනවා MCQ 1500ක් කළ යුතුයි උසස් පෙළ විභාගයේ ඒ සාමාර්ථයක් ගන්න MCQ 3000ක් කළ යුතුයි වගේ වැරදි අදහස්. ඒ වගේ අදහස් කිසිසේත්ම ගැලපෙන අදහස් නෙවෙයි. 1500ක් කරත් 3000ක් කරත් 100ක් කරත් ඔබ තුළ නිසියාකාරව චින්තනය, එම තර්කානුකූල චින්තනය, දැන් MCQ ලේසියෙන්ම තියහි කෙලින්ම අහන ඒවා නෙවෙයි. සමහරවිට තර්කානුකූල චින්තනයක් සහිත MCQ වලට ඔබට එම චින්තන රටාවට අනුගත වෙන්න බැරි නම් කිසිසේත්ම සංඛ්‍යාත්මකව 3000ක් 5000ක් 1500ක් කරා කියලා ඔබට විභාගය තුළ සාර්ථක වන්නේ නැහැ. ඒක නිසා කරන්න MCQ 100ද ඒ MCQ 100 තුළ නිවැරදි ආකාරයට තර්කානුකූල චින්තනය ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක තමයි උසස් පෙළ විභාගයේදී වැදගත්ම සාධකය කියන්නා වූ දෙය මතක තබා ගත යුතුයි. ඊළඟ වැදගත් කාරණය තමයි උසස් පෙළ විභාගයක් අවසානයේදී බොහෝ දෙනා පුරුදු වී තිබෙනවා මේ MCQ ප්‍රශ්න පත්‍රයේ අවසානයේදී MCQ කීයක් හරිද MCQ කීයක් වැරදිද කියා පරීක්ෂා කරන්න. මේක බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට විතරක් නෙමෙයි. අනිත් සෑම විෂයන් වලටම මේක අපි පොදු දෙයක් වශයෙන් දකින්න ලැබෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. මේක තුලින් ශිෂ්‍යයාගේ මානසිකත්වය ඍණාත්මක තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේක නිසා කළ යුත්තේ past is the past කියනවා. පේපර් එක අවසානයේදී නිවි සැනසෙල්ලේ දෙවන ප්‍රශ්න පත්‍රයට පේපර් එක සාර්ථක වුණත් නැතත් දෙවන ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම තමයි කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ. ඒක නිසා ඔබ උසස් පෙළ විභාගයකට පෙර MCQ වලට හොඳින් සූදානම් වන්න. MCQ ප්‍රශ්න පත්‍රය අවසානයේදී ඒ පිළිබඳ සිතීමෙන් කිසිම පළක් වන්නේ නැහැ. MCQ ප්‍රශ්න පත්‍රය අවසානයේදී ඔබ කළ යුත්තේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සූදානම් වීම. ඉතින් මේ උපදෙස් මම හිතනවා ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඔබට ඉහළ MCQ ප්‍රමාණය සාර්ථක ගන්න. right. දැන් අපි යමු 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එන්න පුළුවන් බහුවහන වශයෙන් පළවෙනි එක විදිහට අපි ගන්න පුළුවන් වහන ධර්ම ගැන නේද? වහන ධර්ම අපි ලේසි බ්‍රාහ්මණ ශ්‍රතිය වෛශ්‍ය සූත්‍ර. ඊළඟට සුව ධර්ම. දැන් බ්‍රාහ්මණයන්ට නියමිත සුව ධර්ම ටිකක් තියෙනවා. ඉගැන්වීම, ඉගෙනීම, යාග කිරීම, යාග කරවීම ආදී වශයෙන්. ශ්‍රතියයන්ට තියෙනවා ප්‍රජාරක්ෂණය, දන් දීම, යාග කිරීම ආදී වශයෙන්. වෛශ්‍යයන්ට තියෙනවා පසුපාලනය, දන් දීම, යාග කිරීම. සුද්ධයන්ට කියනවා ඉහළ වහන තුනට සේවය කිරීම. ඉතින් මේ ආදී වශයෙන් ඔය
සුවධර්මාශ්‍රයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ සුවධර්මාශ්‍රිතව. ඊළඟට ආපත් ධර්ම ගැන කියද්දී ආපත් ධර්ම කියන එකේ අර්ථකථනය තමයි ආපදා අවස්ථාවකදී බ්‍රාහ්මණයාට ශ්‍රතිය වෛශ්‍යන වර්ණ වලට කටයුතු වල නිහත විය හැකි වීම. එතකොට ඒ වගේම අනෙක් කුලවලට තමන්ගේ වෘත්තිය නියැලෙන ගමන්ම සුද්දයන්ට හැර ශ්‍රතිය වෛශ්‍ය යන කුලවලට තමන්ගේ වෘත්තිය නියැලෙන විටම පහළ කුලවල සේවයන් වල නිහත වෙන්නට පුළුවන්. එතකොට ඒ ආපත් ධර්ම වල අර්ථකථනය අනුව බ්‍රාහ්මණ ආපත් ධර්ම මොනවාද නේද? ඊට පස්සේ ඒවා අහන්න පුළුවන්. එතකොට ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. ඊළඟට ආශ්‍රම ධර්ම ගැන කතා කරද්දී පුද්ගල ජීවිතයේ භ්‍රමචාරී ගෘහස්ත වානපස්ත හා සන්න්‍යාස කියලා අවස්ථා හතරකට බෙදලා තිනවා. මේ අවස්ථාවල ලක්ෂණ ඇසුරෙන් ප්‍රශ්න අහන්න පුළුවන් දැන්. විශේෂයෙන්ම මේ අවස්ථාවල ලක්ෂණ ඇතුලෙන් ප්‍රශ්න අහද්දී මේ ආශ්‍රම ධර්ම වල තියෙන මූලික කාර්ය ගැන අවබෝධයක් තියෙන්න ඕන. භ්‍රමචාරී අවදියේ මූලික කාර්යය තමයි ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම. ඒ වගේම දැන් මේ ගෘහස්ත අවදියේ මූලික කාර්යය තමයි විවාහ ජීවිතයට ඇතුළත්ව අමුදහුවන් පෝෂණය කිරීම හා කම්සැප අනුභව කරමින් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීම. වානප්‍රස්ථ අවදියේ මූලිකම කාර්යය තමයි තවුස් දැම් හැකීම සඳහා වනගත වීම. සන්න්‍යාස අවදියේ මූලිකම කාර්යය තමයි භක්ම සහව්‍යතාවයේ අපේක්ෂාවෙන් හුදකලා සංචාරක ජීවිතයක් ගත කිරීම. පැහැදිලි? එතකොට ඔන්න ඔය කාරණා දැන් ගොඩක් අය දන්නේ නැහැ මේ මූලිකම දැන් සන්න්‍යාස අවදියේ මූලිකම කාර්යය කිව්වහම වෙන වෙන උත්තර තිබුණ ලිව්වට වැඩක් නැහැ. මූලිකම දේ පිළිබඳව සලකලා බලලා ඒකට ඉහි ගැසිය යුතුයි. පැහැදිලි? දැන් බොහෝ වෙලාවට බහුවහන වල උත්තර 3-4ක් තියෙනවා. නමුත් වඩාත් ගැළපෙනම එක හොයනකොට ඒ වඩාත්ම ගැළපෙන චින්තනය නිර්මාණය කරගන්න ඕන. ඊට පස්සේ යාගය ගැන කතා කරද්දී යාගයේ ප්‍රධානම අපේක්ෂාව තමයි මේ ලෞකික අපේක්ෂා සාධනය. හික් යජු සාම යන වේදත් තුනේම යාගය පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම යාගය තුල ප්‍රධාන වශයෙන් පූජකයෝ 4 දෙනෙක් ඉන්න. මේ නිහන්තයෙන් මේ අය ගැන ප්‍රශ්න අහන හෝතු අද්වහ්‍යෝ උද්ගාත්තු සහ යඤ්ඤකාරක. ඒක ඔවුන්ගේ කාර්ය බාලයන් පිළිබඳව බලා ගැනීමට ඔබට අවශ්‍යයි. ඊළඟට යාගකම ගණනාවක් බ්‍රාහ්මණයන් අනුගමනය කරලා තියෙනවා. ඊළඟට මේ බ්‍රාහ්මණ ඉගැන්වීම ඊට අමතරව උපනයනය කියන්නා වූ මේ ඉගැන්වීම ඊළඟට උදක පාරිශුද්ධිය මේ වගේ දේවල් ගැන අතිශයින්ම දැනගත යුතුයි. ඊළඟට මේ අපේ මේ මහා බ්‍රහ්මයා හඳුන්වන්නා වූ අන්වර්ථ නාම රාශියක් තිබෙනවා. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම දැන ගැනීමට අවශ්‍යයි. එතකොට ඒවා ඍජු වශයෙන් සිලබස් එකේ නොතිබුණාට බහුවන ප්‍රශ්න ඇසිය හැකි වූ දේවල් වශයෙන් අපිට කියන්නට පුළුවන්. ඊළඟ කාරණය තමයි මේ ප්‍රධාන වශයෙන්ම දැන් මෙතනින් ඔබ තේරුම් ගත යුතුයි. දැන් මෙතන කියවෙන්නා වූ මේ බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් වල මූලිකම දේ තමයි ඊශ්වර නිර්මාණවාදය. එතකොට ඊශ්වර නිර්මාණවාදය පිළිබඳව MCQ එකක උත්තරයක් තිබුණ ගමන් බ්‍රාහ්මණයන්ගේ මූලික ඉගැන්වීම් ගැන කිව්වට පස්සේ ඒක තමයි උත්තරේ වෙන්නේ. වෙන සුවධර්ම ආපත් ධර්ම වගේ දේවල් උත්තර වෙන්නේ නැහැ. ඒකට මූලිකම ඉගැන්වීම තමයි ඊශ්වර නිර්මාණවාදය. ඊළඟට බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාර ගැන කතා කරද්දී ඓතිහාසික සාධක, ජීව විද්‍යාත්මක සාධක, සමාජ විද්‍යාත්මක සාධක සහ ආචාර විද්‍යාත්මක සාධක, මනෝවිද්‍යාත්මක සාධක වලින් මේ කරුණු බුදුදහම තුළ වර්ගීකරණය කියලා තියෙනවා. ඒතකොට බෞද්ධ භ්‍රමචර්යාව ජීවිතයේ එක් සමයකට පමණ සීමා නොවන බව පෙන්눔 කරලා තියෙනවා. මේ MCQ වලට ප්‍රධාන වැදගත්ම දේ තමයි ඔබ ගුරුමාර්ගෝපදේශ සංග්‍රහය අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ අනුව මේ පිළිතුරු මේ ප්‍රශ්න සඳහා මේ අහන තියුණු කොටස් වලින් මේ ප්‍රශ්න සඳහා සූදානම් වීම තමයි වැදගත් වෙන්නේ. ඊළඟට කාන්තාව පිළිබඳව බ්‍රාහ්මණ ඉගැන්වීම් ගැන අහන ප්‍රශ්නය තමයි සති පූජාව කියන්නේ මොකක්ද? සැමියා මළ කල්හි බාහියව සති පූජාව නම් ආගමික කාර්ය පිළිගත් පත්‍ර ස්ත්‍රිය බාල වියේදී දෙමාපියන් යටතේ තරුණ වේදී සෝවාන් පුරුෂය යටතේදී මහලු වේදී වැඩිමහල් පිහිමි දරුවා ජීවත් වෙනවා කියලා සැලකෙනවා. ඉතින් ස්ත්‍රිය විශ්වාස නොකටයුතු පහත් චපල දුසිහිත තියෙන තැනැත්තෙක් සැලකලා තියෙනවා. ඉඩලද සෑම මොහොතම කාන්තාව පකදී බැඳෙනවා කියලා සැලකලා තියෙනවා. එතකොට බ්‍රාහ්මණයන් ස්ත්‍රිය පිළිබඳ දැක්වූ ආකල්පය කුමක්ද නේද? ඒ වගේම සති පූජාව කියන්නේ මොකක්ද වගේ ප්‍රශ්නයක් අහුවට පස්සේ ඔබට හැකියාව තියෙන්නට ඕනේ ඒ පිළිබඳව ඍජුව නිවැරදි පිළිතුර පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම මේ කාන්තාව පිළිබඳව අදහස් ගොඩක් දීලා කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණයන්ගේ මතවාද ගොඩක් දීලා
ඔබෙන් අහන්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේකෙන් වඩාත් ගැලපෙන මතවාදය කුමක්ද කියලා. එතකොට මේ වගේ දේවල් එක්ක තමයි මෙතන කියන්නේ. තව වැදගත් එකක් තමයි බ්‍රාහ්මණය හඳුන්වලා දුන්න සති පූජාව කරන්නේ නැත්නම් පහුදා කියන චාරිත්‍රය අනුගමනය කරන්න කියලා. එතකොට ඒක නම් බලාගෙන ඉන්න වැදගත් වෙනවා. ඊළඟට කාන්තාව පිළිබඳ බෞද්ධ ගැන්වීම් ගැන කතා කරද්දී දියණියක් වශයෙන් සැලකුවා නේද? බිහියක් වශයෙන්, මවක් වශයෙන්, උපාසිකාවක්, භික්ෂුණියක්, ඒ වගේම මේ සමාජ සේවිකාවක් වශයෙන්, ඒ වගේම මේ කාන්තාවන්ට පිළිබඳ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ ලබා දුන් ඉහළම නිදහස මොකක්ද කියලා ඇහුවොත් පහසු උත්තරයක් මවක් වශයෙන් නෙවෙයි, බිහිදක් වශයෙන් නෙවෙයි, භික්ෂුණියක් වශයෙන් කියන උත්තරය. එතකොට බුදුදහමේ කාන්තාවට දුන් ඉහළම නිදහස තමයි නිවන අවබෝධ කිරීමට භික්ෂුණී ශාසනය පිහිටවීම. ඒක ගිහි කාන්තාවන්ට පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේලාට වඩා භික්ෂුණී ශාසනය පිහිටවීම තමයි ඉහළම ප්‍රතිලාභය. ඊළඟ ගැන කතා කළොත් මේ ශ්‍රමණයෝ ගැන, ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායවල විශේෂතා ගැන කතා කරද්දී දැන් පළවෙනි ශ්‍රමණයන් තමයි මෙතන මේ ශ්‍රමණයන් ගැන කතා කරද්දී ප්‍රධානම ශ්‍රමණයෝ ටික අපි දන්නවනේ මේ සත්‍ශාස්ත්‍රූ මේ ශ්‍රමණයන්ට අමතරව නිගණ්ඨ ගැන කතා කරන්න පුළුවන්. තමන්ගේ කෙලෙස් ගැටවලින් තොරයයි කියනවා නිගණ්ඨ. ඔබ බහුවහන ආජීවක කියන්නේ කවුද? අතින් දණ්ඩක් දහා සිටින අත්ත කිල මතානුයෝගීව වැඩවසන අය. ජටිල කියන්නේ හිසෙහි ජටාවක් දැහූ බව කියන අර්ථයෙන්. පරිබ්බාජක කියන්නේ අත්ත කිල මතානුයෝගව දුෂ්කර වතවල යදුණු සාදුවහුන් බැවින්. ඊළඟට සත්‍ශාස්ත්‍රූවහුන්ගේ ඉගැන්වීම් ගැන අවධානය යොමු කරද්දී දැන් පූර්ණ කශ්‍යප ගැන කතා කරොත් දැන් පූර්ණ කශ්‍යප හරිම ලේසි ඔහුගෙන් බහුවහන ප්‍රශ්න ඇහුවොත් ඒකට හේතුව තමයි පූර්ණ කශ්‍යප අකිහියවාදියෙක්. මක්කලි ගෝශාල අකිහියවාදය, නියතිවාදය, සංසාර සුද්ධිවාදය, අහේතු අපච්චේවාදය කියන විදිහපත් කරලා දින. ඔහු අහේතු අපච්චේවාදය, නියතිවාදය කියන ඒවා තමයි ප්‍රධාන ඉගැන්වීම්. අජිත කේශකම්පලි ගත්තොත් භෞතිකවාදය, ඊට අමතරව අකිහියවාදය, උච්ඡේදවාදය ඉදිරිපත් කරලා තියලා. පකුත ගච්ඡායන ගත්තොත් සාස්වතවාදය, කකිහියවාදය, සප්තකාය පදාර්ථවාදය. ඒ කියන්නේ ඔහු භෞතිකවාදී. සංජය බෙල්ලට්ටි පුත්තගේ මූලික ඉගැන්වීම තමයි මහා වික්කේපවාදය. සංශයවාදයත් ඒට සහ සමානව යන ඉගැන්වීමක්. නිගණ්ඨනාථ පුත්තගේ මූලික ඉගැන්වීම පහම අවිහිංසාවාදය. ඊට අමතරව චතුයාම සංවරය, ආත්මවාදය, පංචශීල ප්‍රතිපදා, පුබ්බේකත හේතුදාවය, කාය දණ්ඩ වාදී. එතකොට ඔය වගේ දේවල් පිළිබඳව මේව කරන්නට ඕනේ. ඊළඟට බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ ලක්ෂණ ගැන කතා කරද්දී මේ පිණ්ඩපාතිකව එක් වේලක් පමණ කා ගන්නා සරල දිවි පෙවතක් ගත කරන පිරිසක් තමයි. එතකොට බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ සුවිශේෂතා මොනවාද? මේ අතරින් සුවිශේෂ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් නොවන ලක්ෂණය මොකක්ද වගේ ප්‍රශ්න අහන්නට පුළුවන්. එතකොට ඒ වගේම මේ සමිද්ධි සූත්‍රය කියලා තියෙනවා. අතීතය හා අනාගතය පිළිබඳ ශෝක නොඋපදවන වර්තමානයේ යැපෙන ප්‍රසන්න පැමිණිය සමන පිරිසක් බව. පුද්ගල ස්වාමීත්‍යාගය කරලා තියෙන්නේ. ඔය වගේ කවුණු වල ගුහුමාගෝපදේ සංග්‍රහය අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ශ්‍රමණ සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ ගැන අපි කතා කරොත් සත්‍ය හා ලෝකය පිළිබඳව මේ බමුණු ඉදිරිපත් කළ ඊශ්වර නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරා. ඒ වගේම වේදයේ පරම සත්‍ය කියන ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරා. ඒ වගේම යාගය අර්ථ සම්පාදන සංස්කාරයක් ලෙස පිළිගත් මතය ප්‍රතික්ෂේප කරා. ඥාන මාර්ගය තමයි අනුගමනය කරේ. ඔන්න ඕක වැදගත්. ඒ කියන්නේ ඥානය සොයාගෙන ගියා. පැහැදිලි. බමුණන්ගේ ප්‍රධාන ඉගැන්වීම යාගය. යාගය කියන්නේ කර්ම මාර්ගය. යාගය කියලා ඇහුවොත් එහෙමයි, කර්ම මාර්ගය කියලා ඇහුවොත් එහෙමයි. ඒ වගේම භ්‍රමචර්යාව අනගාരിക ප්‍රතිපදා පිළිගත්ත චින්තන නිදහස කාන්තා නිදහස අගය කරා. උපත පදනම් කරගත් සමාජ වර්ගීකරණයෙන් බැහැ කිරීම ආදී සමන සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ ලෙස තීරණය කරා. ඊළඟට මෙතන ගත්තාම බ්‍රාහ්මණ සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණ ගැන කතා කරද්දී සත්‍ය හා ලෝකය පිළිබඳව ඊශ්වර නිර්මාණවාදය පිළිගත් බව. පැහැදිලි. සත්‍ය හා ලෝකය පිළිබඳව ඊශ්වර නිර්මාණවාදය පිළිගත්තා. ඒ අනුව මහා ප්‍රඥ මහා පුරුෂ සංකල්පයෙන් ඒ පදනම් කොටගෙන නිර්මාණය කරන ලද වර්ණාශ්‍රම ධර්ම දිව්‍යමය ප්‍රභවයක් ලෙස දැක්වුවා. වේදගන්ත පරම සත්‍ය ලෙස පිළිගත්තා. පැහැදිලි. ඒ වගේම ආගාහික ප්‍රතිපදා පිළිගත්තා. පුද්ගල සුවච්ඡන්දතාවය, සුවාදීනත්වය දේව නිර්මාණවාදයට යටපත් කරා වගේ දේවල් තියෙනවා. ජන්මීය සාධක මත පුද්ගලයා උසස් සහ පහත් යනුවෙන් තීරණය කරා. කාන්තාවගේ දේශපාලන ආර්ථික නිදහස අවුවා තබුවා. එතකොට මේ බ්‍රාහ්මණ
සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණයක් වන්නේ ලක්ෂණයක් නොවන්නේ නේද? සමන සංස්කෘතිය අනන්‍යතා ලක්ෂණයක් වන්නේ ලක්ෂණයක් නොවන්නේ කියන ඒවා පටලව කහුණු දෙන්නට පුළුවන්. ඒකෙන් ඔබ දැනගත යුතු වඩාත්ම අහන ප්‍රශ්නයට සාපේක්ෂව ගැලපෙන්නා වූ පිළිතුරු අනුව MCQ වලට නිවැරදි බහුවර්ණය තෝරන්න. ඊළඟට සොළොස් මහා ජනපද ගැන කතා කරද්දී ක්‍රිස්තුපූර්ව 8 වන සියවසේ පෞහ රාජ්‍ය බිඳ වැටීම අගනගහේ මාහුවීම නිසා ප්‍රාදේශික රජවරුන් විසින් කුඩා රාජ්‍ය පිහිටවා ගැනීම නිසා සොළොස් මහා ජනපද හටගත්තේ. ඒ වගේම මේ සොළොස් මහා ජනපදවල රාජාණ්ඩුක්‍රමය සහ සමූහාණ්ඩුක්‍රමය කියලා දෙකක් තියෙනවා. රාජාණ්ඩුක්‍රමේ ලක්ෂණ වෙනම බලා ගන්න ඕනේ. මහරජ කෙනෙකු පාලනය කිරීම, පියපුතු පරපුර රජ පදවිය උරුමවීම, ඕවත් අහනවා නිරන්තරයෙන්. සමූහාණ්ඩුවල ලක්ෂණ වෙනම රාජාණ්ඩු 7යි මගධ කෝසල වත්ස අවන්ති. ඒබයි පාලකයෝ ගැන දැනගන්න ඕනේ. සමූහාණ්ඩු කියලා කියන්නේ සමූහයක් පාලනය කරන එකත් ප්‍රධාන වශයෙන් වජ්ජි සහ මල්. එතකොට එකපාරක් අහලා තිබුණා මේ විශාලම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් ඉන්න සමූහාණ්ඩුව. ඒක ඍජුව සිලබස් එකේ නැති වුණාට අහලා තිබුණා උත්තේ වජ්ජි. එතකොට අන්න ඒ විදිහේ දේවල් ගැන අවධානය යොමු කරන්නට ඕනේ මේ මෙතන පිළිපද. එතකොට සොළොස් මහ ජනපදයේ රටවල් 16 ගැන මගධය ගැන ගිහිබ්බජ කියලා හඳුන්වනවා. මගධ රාජ්‍ය ගැන තියන්නේ ගිහිබ්බජ කියන්නේ පංචමහා පර්වතයන් යට වෙච්ච නිසා වටමුණ නිසා. එතකොට ඒව ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟ බුද්ධ කාලීන භාරතීය පාලකයන් හා බුදුරජාණන් වහන්සේ අතර පැවති සම්බන්ධතා විශේෂයෙන්ම අපි ගත්තොත් මේ බිම්බිසාර රජතුමා බුදුදහමට විශේෂයෙන්ම සම්බන්ධයි. වේළුවනාරාම පූජාව සිද්ධ කහ. ඊට අමතරව වැදගත්ම දේවල් තමයි රාජබටයන් පැවිදි නොකළ යුතුයයි කියන ඉල්ලීම බුදුහාමුදුරන්ගෙන් ඉල්ලුවේ බිම්බිසාර රජතුමා. ඒ වගේම පැවිදි උපෝසත කර්මය අනුදැන වදාළ බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම් පරිදි ඒ වගේම මේ අදත්තාදාන පරාජිකාව පැනවුවේ බුදුරජාණන් මේ බිම්බිසාර රජතුමාගේ මේ ඉල්ලීම පැහැදිලි. එතකොට අන්න ඒවා පිළිබඳව අවබෝධයක් ගන්න ඕන. ඕවා නිහඬයෙන් බහුවහත් අහලා තියෙන. ඊළඟට කොසල් රජතුමා ගැන කතා කරද්දී කොසල් රජතුමා වෙනම සංයුක්තයක්ම තියෙනවා. සූත්‍ර අඩංගු කෝසල සංයුක්තය කියලා බුදුරජාණන් වහන්සේගේ මිත්‍රත්වයක් තිබිලා තිබෙනවා. ඒ වගේම කෝසලයේ වස් කාල 25ක් ගත කරලා තියෙනවා. ඒ වගේම වජ්ජි රාජ්‍ය ගැන කතා කරද්දී වජ්ජි රාජ්‍ය තුම්බිය දුහු කරන බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරලා තිනවා. වජ්ජීන්ට සප්තපයානි ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. මල්ලයන්ගේ කුසිනාරාමයේ තමයි බුදුහාමුදුරුවෝ පිහිනිවන් පෑවේ. ඒකට ඕවාශ්‍යයෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්. නිරන්තරයෙන් වාණිජකරණය හා නාගරිකකරණය ගැන අවධානය යොමු කරද්දී ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේදී භාරතීය සමාජයේ ධනෝපායනික කෘෂිකර්මාන්තයේ සත්ත්වපාලනයේ විවිධ ගෘහස්ත කර්මාන්ත රාජ්‍ය සේවය වෙළඳාම් වගේ දේවල් තිබුණා. ඉතින් ඒ වගේම මේ තුල විශේෂයෙන්ම විවිධ වෘත්තීන් තිබුණා. ඊට අමතරව මේ සැවැත් නුවර සාකයේ සිට සාකේත කොසබෑ විදිසව් දෙනිහා එක් වෙළඳ මාවතක් සැවැත් නුවර සිට රජගහ නුවරතෙක් කපිලවස්තුව කුසිනාහාව විශාලාව පැරලුප් නුවර හා තවත් වෙළඳ මාවතක් බහනස් සිට වේරංජාවතේ තවත් වෙළඳ මාවතක් වශයෙන් වෙළඳ මාවත 3ක් ප්‍රධාන වශයෙන් තිබුණා. ඕවා බහුවහන ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ වාණිජකරණයට හේතුව මේ සේද මාවත විවුර්ත වීම කියනවා. ඔක අහල් තිබුණ එක පහක්. ඒක තමයි ප්‍රධානම හේතුව. වෙනත් විවිධ හේතු නෙවෙයි. ඊළඟට කෘෂිකර්මාන්තය ව්‍යාප්ත වුණා. ඒකට සාධක වශයෙන් ඕවත් නිහඬයෙන් අහනවා. බහුවන මේ බත ඕදන යන නාමයෙන් හැදුවා. ඒතකොට නම් වලට ඕදන කියලා සුද්ධ ඕදන අමිත ඕදන වගේ නම් ඇවිල්ලා තියෙනවා. කසිබාහත් සූත්‍රය ඇතුළත බොහෝ සූත්‍රවල කෘෂිකාර්මික කටයුතු පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. කූටතන්ද සූත්‍රයේ සඳහන් වන ආකාරයට කෘෂිකර්මාන්තයේ දෙන ගොවීන්ට රාජානුග්‍රහය ලබා දිය යුතුයි. ඒ වගේම කෙත්වතු වලට අධිපති වූ රජ කුලයේ කත්තිය කියලා හඳුන්වනවා. මගධ කෙත්තියයි ආකෘතිරන බෞද්ධ භික්ෂුන්ගේ සිව්ව සකසාගත් බව සඳහන් වෙනවා. ඔය සිව්ව සැකසීම ආදී ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. බුද්ධ කාලීන භාරතයේ දියුණු වාහිමාර්ග පද්ධතියක් පැවති බව හා ජලය පිළිබඳ ඇති වූ ගැටලුව බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙලා තියෙනවා. වෙළඳාම ගැන කතා කරද්දී මේ ප්‍රධාන වශයෙන්ම වෙළඳාමෙන් ධනය උපදවාගත්ත සෙට්ටි ඒවා සිටුවරුන් බුදු සසුනේද විශාල වශයෙන් සිටුවර වෙළඳ පන්ති අනුග්‍රහ ලැබිලා තියෙනවා. ඊළඟට වෙනත් කර්මාන්ත ගැන කතා කරද්දී බුද්ධ කාලීනව මේ පැවති වෙනත් කර්මාන්ත පිළිබඳ සඳහන් වන සූත්‍රයක් වන්නේ කියලා අහන්න පුළුවන්. සාමාන්‍ය ඵල සූත්‍රය. ඒතකොට වෙනත් කර්මාන්ත මොනවද? හස්ති ශිල්ප, අස්ව ශිල්ප, ධනු ශිල්ප වගේ දේවල්. ඔන්න ඔහොම තමයි පළවෙනි පාඩම තුලින් ඔයාලට එන බහුවහන ප්‍රශ්න. එතකොට මේවා තුලින් ප්‍රධාන වශයෙන්ම ඔය සහල බහුවහන ප්‍රශ්න වලට පුළුවන්. නමුත් මම හැම වෙලෙම අයිසිං කේක් කියන්නේ මේ යමක් සංගවලා දෙන දීර්ඝ බහුවහන ප්‍රශ්න වලට පිළිතුරු අහනවා නම් මේ ඒකකයේ තුලින් විශේෂයෙන්ම ඔය
මේ ශ්‍රමණ සම්පදායේ ලක්ෂණ, එතකොට භාග්මන සම්පදායේ ලක්ෂණ නේද, යාගය පිළිබඳ ලක්ෂණ, එතකොට ඔය වගේ දේවල් මේ බෞද්ධ ශ්‍රමණ සම්පදායේ විශේෂ ලක්ෂණ, ඊළඟට වාණිජකරණ හා නාගරිකකරණය ආශ්‍රිත වූ ලක්ෂණයන් පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුයි. පැහැදිලි. එතකොට ඒ වගේ දේවල් වලින් නිරන්තරයෙන්ම ප්‍රශ්න අහනවා මේ කියන කාරණේ මේ අවබෝධ කරගන්නට ඕනේ. මේ එතකොට ඒව තුලින් මතවාද ගොඩක් දීලා අහනකොට වඩා සුදුසු මතවාදය මොකක්ද කියන එක තෝරා ගැනීම ඔබේ වගකීමක්. එතකොට ඒවා ඒ තර්කානුකූල චින්තනය ඇති කරගන්න බහුවන 3000 5000ක් කරන්න ඕනේ නැහැ. බහුවන 10ක් කරත් ඒ චින්තනයේ හිතට එනවා නම් ඒක වැදගත් වෙනවා. ඉතින් ඒක තමයි අපි කියන්නේ හැම වෙලෙම ගුහුමාග්ගෝපදේශ සංග්‍රහය පරිශීලනය කරන. ගුහුමාග්ගෝපදේශ සංග්‍රහය 80න් තමයි 75ක් 80ක් බහුවහන අහන්නේ. ඊට පරිබාහිරව ගුහුමාග්ගෝපදේශ සංග්‍රහයට අමතරව පරිබාහිරව ගුහුවහුන් උගන්වන්නා වූ කරුණු වලින් 120ක් 25ක් අහනවා. හැබැයි ඒ සාමාන්‍යයට කරනවා නම් ගුහුමාග්ගෝපදේශ සංග්‍රහය තුල අඩංගු කරුණු අනුව ඒ බහුවහන වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඊළඟට දෙවැනි පාඩම ගැන කතා කරොත් දෙවැනි පාඩම තුල බුදුගුණ 9ක් තිබෙනවා. ඒක අපි දන්න දෙයක්. එතකොට ඒ බුදුගුණ වල විශේෂ ලක්ෂණ දහහන් කියන සිළු කෙලෙස් වලින් දුහු වූ බැවින් එතකොට බුදුගුණ අලංකාරයේ කවිය ආදී වශයෙන් අනුත්තර පුරුෂ සම්මතාති සුගත කියන්නේ වඩාත් සුගත කියන්නේ මොකද සුන්දර වූ නිවනට කිය බැවින්. ඒත් ඔය වගේ ලක්ෂණ ටික අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා දෙයක්. ඒ ටික අනිවාර්යෙන්ම බලා ගන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම මේ බුද්ධ කියන එකේ තේරුම තමයි සියලු සංකර ධර්ම අසංකර ධර්ම අවබෝධ කළේය. අවබෝධ කරයි. සියලු සංකත හා අසංකත ධර්ම අවබෝධ කළේය. මේ අවබෝධ කළයි කියනා වූ අර්ථයෙන් තමයි මේ බුද්ධ කියලා හඳුන්වලා තියෙන්නේ. පැහැදිලි? සියලු සංකත ධර්ම අසංකත ධර්ම අවබෝධ කළේය. අවබෝධ කරන්නේ යන අර්ථයෙන් තමයි බුද්ධ කියලා හඳුන්වා දෙන්නේ. සබ්බේ සංකතා සංකත ධම්මේ අබුද්ධිති බුද්ධති බුද්ධිස්සතිති බුද්ධෝ කියන නාමයෙන් මේව කරලා තියෙනවා. ඊළඟට භගවා කියලා කියන්නේ භග සංකාතා ධම්මා අස්ස සම්තිති භගවා කියලා හඳුන්වලා තියෙනවා. භාග්‍යවත් බව සමුහුද්ධිය කීර්තිය යනාදී ගුණ ධර්ම තනත්තා තමයි භගවා කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් ගැන බලා ගන්න ඕනේ. ඊළඟට මහා කරුණා ගුණය ගැන කතා කරද්දී කරුණාව කියන එකේ අර්ථකථනය අනුන්ගේ දුක දැක ගුණ බහිත හදවතක් ඇති අයෙකු තුළ ඇතිවන දයානුකම්පාව. එතකොට ඒ කරුණාව අඩංගු පාට කිහිපයක් තියෙනවා. පහ දුක්ඛේ සති සාධුනා හදේ කම්පණං කහෝති इति කරුණා. ඔය තේරුම් බලා ගන්නට ඕන. අහිත දුක්ඛ පනායන කාමතා කරුණා සිලබස් එකේ 31 වෙනි පිටුවේ තියෙනවා. ඊළඟට මේ කරුණාවේ උදාහරණ මේවා රචනාවලත් අහනවා. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒක වැදගත්ම දෙයක් තමයි මේ මහා බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාව බුද්ධ සමාපත්තියක් වගේ බුද්ධ ඥානය. ඔව බහුව. ඊළඟට මහා ප්‍රඥාව ගැන කතා කරද්දී මේ ප්‍රධාන වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ විවිධ ඥාන දර්ශනයේ පච්චා මහිමේ ප්‍රකට වෙනවා. ත්‍රිවිධ ඥාන, අෂ්ට විද්‍යා, සව්වචනා, දසබල ඥාන ආදී වශයෙන්. එතකොට ඕවා අහන්න පුළුවන්. බුද්ධ ශරීරයක හඳුහුවලව තුන්වහන්සේගේ ප්‍රඥා ශක්තියේ කිසිදු වෙනසක් නොමැති බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. චුල්ලහත්තිපදෝම සූත්‍රයේදී පිලෝතික පහිප්පාජකයා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව අගය කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ආදර්ශයටගෙන පුද්ගලයෙකු මෙලොව ජීවිතයෙම මෙන්න පරලොව ජීවිතය අර්ථවත් එකක් කරගත යුතු බව, සසර දුකින් අත් මිදීමට හැකියාව ලැබෙනවා පෙන්වන්න කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සෙසු ගුණාංග වලට වඩා මහා ප්‍රඥාව ශ්‍රේෂ්ඨයයි උන්වහන්සේම දේශනා කරලා තියෙනවා. පැහැදිලි? එතකොට ඒ කරුණු කාරණා ටික වැදගත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ ආදර්ශවත් නායකත්වය ගැන කතා කරොත් නිශ්චිත අරමුණක් හා අනුගාමිකයන් මෙහෙවන්නා හික්මවන්නා යන තේරුම නායකයන්නේ කියවෙනවා. එතකොට මේ නායකත්වයේ ලක්ෂණ දිනචරියාව සුපිරිසකින් යුක්ත වීම ඔය වගේ දේවල් ගැන අහන්න පුළුවන්. බහුවහන වලට අහන නායකත්වයේ ලක්ෂණයන් නොවන්නේ කියලා ලක්ෂණ 4ක් දාලා. එතකොට ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඊළඟට විශිෂ්ට ශාස්ත්‍රූත්‍රයට අදාළ කරුණු දාලා මේක කුමන ගුණයටද අයිති වෙන්නේ කියලා අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳු ක්‍රම තියෙනවා. විවිධාකාරයෙන් ඒව ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟ තාදී ගුණය කියන්නේ මොකක්ද? අටලෝ දහමින් කම්පා නොවීම කියන්නා වූ කාරණය.
එතකොට ඕවයින් බහුවහන අහන්න පුළුවන්. පත්මාකාහ ජීවිතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දුසිහිත් පිහි සමාජයේ සුසිහිත්ව වාසය කිරීම. එතකොට ඕවා බහුවහන නිහාරින අහන්න පුළුවන්. පැහැදිලි. එතකොට ඒවා සකල දේවල් එතකොට ඒවට උදාහරණ බලා ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් පත්මාකාහ ජීවිතේ උදාහරණ වන මාහදු හිත්තුන්ගේ මාගන්දී ආදීන්ගේ පෙළඹීම හැම විහාගික බව. ආලවකක්ක බහද්වාජ කොස්සක බහද්වාජ ආදී කෝප වන්න හැම කෝප නොවී සිටීම. අටලෝ දහමින් කම්පා නොවී සිටීම වගේ දේවල් තමයි මේ පත්මාකාහ ජීවිතයට කියන්නේ. තොට අට තාදීගුණේ උදාහහන ගැනත් ඒවත් අග්ගික බාහද්දා ජක්කෝස බාහද්දා ජොනි බහක්මනයන්ගෙන් වෙන ඒවා මේ අක්කෝස පහිබ්බව ඉවසීම වගේ දේවල් නේද. ඊළඟට ඒක මේ ධනාත්මක පැත්ත ඔය කොසල් හජතුමා බිම්බිසා හජතුමා ලැබෙන ප්‍රසංසාවලට කම්පා නොවීම වගේ දේවල් ඒවා වැදගත් වෙනවා. නිදහස් චින්තනය හා ආගමික සහනශීලීත්වය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකයන් සුහදව ඇසුරු කළ ආකාරය පොට්ටපාද මහා සකුළුදෑයි වැනි සූත්‍රවලින් හෙළිවෙනවා. තමන් වහන්සේ දහම් දෙසන්නේ වෙනත් ආගමිකයන් ශ්‍රාවකත්වයට අරවා ගැනීම අරමුණින් නොවන්නේ යයි උදුම්බරික සීහනාද උපාලි වැනි සූත්‍රවලදී ප්‍රකාශ කරලා තියෙනවා. බෞද්ධයෙකු විසින් වුවද අන්‍යාගමිකයන්ට ගහු කිරීම ඒ වගේම මේ අන්‍යාගමිකයන් ගහු කිරීම දානාදියන් සංග්‍රහ කිරීමෙම අගය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම උපාලි සූත්‍රය තුල. එහෙම ඒකෙන් පේනවා ඒ උන්වහන්සේගේ තිබෙනා වූ ඒ ආගමික සහනශීලීත්වය පිළිබඳව අපිට යම්කිසි අදහසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලි. එතකොට ඕවා පිළිබඳව අතිශයින්ම වැදගත් කරුණු විදියට ප්‍රධාන වශයෙන්ම මේ අපිට කියන්නට පුළුවන්. එතකොට ඒ කරුණුත් එක්ක තමයි මේවා ඉස්සරහට ප්‍රධාන වශයෙන් ගමන් කරන්නේ කියන කාරණේ තේරුම් ගන්නට ඕන. පැහැදිලි. එතකොට ඔබෙන් ඒවා පිළිබඳව අහන්න පුළුවන්. ඒ වගේම මේ පොට්ටපාද නේද? මහා සකුළුදායි වැනි සූත්‍රවලින් මේ කරුණු හෙළිවෙන මේ සූත්‍ර මොනවාද කියලා අහන්න පුළුවන්. නිදහස් චින්තනය ආගමික සහනශීලීත්වය කියන තව වැදගත්ම සූත්‍රයක් තමයි මේ කාලාම සූත්‍රය නේද? එතකොට මේ තෙහුවන් ගුණවෝද විමසා බලා ප්‍රසාදී ඇති කරගත යුතු බව පවසන සූත්‍රය කුමක්ද නේද? චුල්ල හත්තිපදෝපම සූත්‍රය ඇත්තඩි උපමාවයි. එතකොට තමන් වහන්සේ වෙත පැමිණෙවුන්ට විමසීමට මේ ලබා දෙන විමසීමට ඉඩකට ලබා දෙන උතුම් ශාස්ත්‍රවයෙක් වශයෙන් සබිය පිහිවැජියා අගය කරා. ඒ කරුණත් වැදගත් වෙන අගයකේ කවුද කියන එක. ඊළඟට මේ සමකාලීන හා නූතන ඇගයීම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරොත් මේ කොණ්ඩඤ්ඤ සාරිපුත්ත රට්ටපාල ආදී මහතෙරුන් බුදුරජාණන් වහන්සේ අගයලා තියෙනවා. ඊට අමතරව කෝසල බිම්බිසාර අජාසත්ත වැනි රජවුන් අගය කරලා තිනවා. ඔයාලට පුළුවන් ඊළඟට මේ නූතන ඇගයීම් මත ගිය පහත් ප්‍රශ්න අහලා තිබුණා මේ මැක්ස් මුලර් මහාචාර්ය ලක්ෂ්මී නරසු වගේ අයගේ ඒ වගේම මහාචාර්ය සෝන්ඩර්ස්ගේ ඩිනානෝල්ගේ මතවාද දැනගත යුතුයි. ඊළඟට ශ්‍රාවක ශ්‍රාවකා චරිත ගැන අවධානය යොමු කරද්දී විශේෂයෙන් පළවෙනි දේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ උපධ්‍යායන් වහන්සේ කවුද? බෙල්ලට්ටි සියතේ උන්වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ මේ ආචාර්යවරයා කවුද? පුන්නමන්තානි පුත්තතෙරුන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ ආයාචනා 4 සහ ප්‍රතික්ෂේප 4 ගැන අවබෝධයක් තියෙනට උන්වහන්සේ රිමු තනතු රාශියක් තිබෙනවා. සිලබස් එක 40 වන පිටුව තුල තියෙනවා. ඒව ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම සතර ඉරියව්වෙන් තොරව වීහි වඩා පළමු සංගායනාවට පෙර දින රහත්ය රහත් ඵලයටපත් වූ බව. සතර ඉරියව්වෙන් රහත් උනේ කවුද නේද? ඒ වගේ දේවල්. ඒ වගේම දීඝනිකාය උන්වහන්සේට පැවරුවා. එතකොට ආනන්ද තෙරුන්ට හා සම්බන්ධ නොවන්නේ කියලා උන්වහන්සේගේ කරුණු දීලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් ආනන්ද තෙරුන් හා සම්බන්ධ කරුණක් සම්බන්ධයෙන් අහන්න පුළුවන්. සැරියුත් හාමුදුරුව ගැන කතා කරද්දී සැරියුත් හාමුදුරුවන්ගේ ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේ රහත් උනේ දීඝනක පරිබ්‍රාජකයට දේශනා කළ වේදනා පහිග්ගා සූත්‍රය අහලා ඕවා ප්‍රශ්න. ඊළඟට සෝවාන් වුණේ යේ ධම්මා හේතුප්පබව ගාථාව තුළින්. ගැඹුරු දහම් කරුණු උන්වහන්සේගේ සහල විස්තර කිරීමේ හැකියාව පෙන්눔 කරන සූත්‍රයන් නොවන්නේ කියලා සූත්‍ර 7ක් දීලා අහන්න පුළුවන්. දීඝනිකාය සංගීති දසුත්තර සම්මාදිට්ඨි කුලිස්සානි සච්ච විභංග වගේ සූත්‍රවල උන්වහන්සේ ගැඹුරු හැකියාව පෙන්වනවා. සම්පසාදානීය සූත්‍රය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ පැසසුමට ලක් වුණා. ඕක ප්‍රශ්නයක්. උන්වහන්සේට ධම්මසේනාධිපති තනතුර ලැබුණේ ඇයි? සද්ධර්මයේ මනවින් මතක තබා ගැනීම නිසා නේද? එතකොට මේ උන්වහන්සේගේ මේ සහෝදරයෙක් වෙච්ච බද්ධිහවණිය හේවර තෙරුන් වහන්සේ ආකන්නිවාසී භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලැබුවා. ඕවා ප්‍රශ්න.
චාලා උපචාලා සුසූපචාලා කියන උන්වහන්සේගේ සහෝදරියන් උන්වහන්සේලාත් මේ මේ ශාසනික සේවාවකයි ඉවසීමේ ගුණය නිහතමානී බව මේ උන්වහන්සේගේ තිබු විශිෂ්ට ගුණාංග. ඊළඟට වැදගත්තානේ තමයි මහා බජාපති ගෝතමී රහත්යකණින් වහන්සේ පිළිබඳව අසන ප්‍රශ්නවලදී මේ සිදුහත් බෝසත් බිරිඳාගේ සුළු මව තනතුරට උන්වහන්සේ ඇය පත් වෙලා හිටියේ. ඊට පස්සේ නන්ද කුමාරයා රාහුල කුමාරයා පැවිදි බව ලැබීම සමග සුද්ධෝදන රජතුමාගේ අභාවය නිසා හුදකලා වෙච්ච නිසා භික්ෂුණී ශාසනය පිරිවීමට කටයුතු කළා. ඒ වගේම ධර්මඥානය හා අධ්‍යක්ීම් බහුලත්වය නිසා තමයි චිරාගතඥ භික්ෂුණී අත හගතනතුර ලැබුණේ. ඕවා ප්‍රශ්න මව්ගුණය පරිත්‍යාගශීලී බව ජාම්මව අනතිමානී බව කියන ඒවා ඒකට උදාහරණ. බුදුරජාණන් වහන්සේ බුද්ධ මාතාවට ගෞරව කිරීමක් වශයෙන් පසුපස ගමන් කළා. ඊළඟට කේමා රහත්යකණින් වහන්සේ කියලා කියන්නේ කේමා ගැන කතා කරොත් ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අත අගතනතුව මහා නිදාන සූත්‍රය තුළ සෝවාන් ඵලයට පත් වුණා. කොසල් රජතුමා අදන ප්‍රශ්නවල දක්ෂ ලෙස පිළිතුරු දුන්නා. ඕවා අහලා තිබුණා. බහුවර්ණ ප්‍රශ්නවල නිහඬයෙන් බලාගන්නේ ඒ භික්ෂුණීන් වහන්සේලා තමයි ලක්ෂණ මුසු කරමින් හතක් පහ මුසු කරමින් බහුවර්ණ අහනවා. අනාථපිණ්ඩික උපාසකතුමා ගැන කතා කරොත් දන් දීමේ ඇලුණු වසුන් අත අගතනතුර ලබා සිටියා. ජේතවනාරාමය පූජා කළා. ඒ වගේම අනතිමානීකම නිර්ලෝභීත්වය ශාසන ලැබියාම ඥාති මිත්‍ර මිත්‍යා යාගම දහමට යොමු කිරීමට උත්සාහ ගැනීම ආදිය එතුමාගෙන් ගන්න පුළුවන් ආදර්ශ. චිත්ත ගහපති උපාසකතුමා ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම රූපාවචර ධ්‍යාන සතරම ලබාගත් අනාගත උපාසිකාවක්. මේක මෙන්න මේ වැදගත් දෙයක්. මේ සුදම්ම කියන දුස්සීල භික්ෂුවට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වතාවට මේ චිත්ත ගෘහපති උපාසකතුමාට ගැරහීම නිසා පටිසාසනීය කර්මය පැනෙවුවා. ඔන්න ඕක මතක තියාගත යුතු බහුවර්ණයක් ඇසිය හැකි අවස්ථාවක්. දහම කතික උපාසකයන් අතර අගතනතුර ලැබුණේ මෙතුමා. ඊළඟට විශාඛා උපාසිකාව ගැන කතා කරද්දී මේ දන් දීමට ඇලුණු වසයන් අතර අගතනතුර ලබා ගත්තා. ඇය කුඩා සාමාන්‍ය හැමාන්තරල විශේෂ ලැබියාවක් දැක්වුවා. පතිකුලයට යන විට පියාණන් විසින් දුන් අවවාද 10 පිළිපැද්දා. ඇයව මිගාහ මාතා කියලා හඳුන්වනවා. කුමාර කශ්‍යප මහතා පිළිබඳව ගැටලු විසඳීමට බුදුහදුන් විසින් ඇයව පත් කළා. පැහැදිලි. ඒ වගේම ඇය සම්බන්ධයෙන් බොහෝ දේවල් තිබෙනවා. එවන් ප්‍රශ්න අහන්නට පුළුවන්. ඒ වගේ මේ වැසි සලු ආගන්තුක බත ගමික බත ගිලම් බත උවටන් බත බෙහෙත් කෙඳ ආදියෙන් භික්ෂුන් වහන්සේලාට උවටන් කළ නිසා උභය සංඝයාගේ ඒ කියන්නේ භික්ෂුන්ගේ සහ භික්ෂුණීන්ගේ මාතා බවට පත් වුණා. නකුල මාතාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම තවත් වැදගත් චරිතයක් තියෙන සද්දා සීල තියාග ප්‍රඥා කියන ගුණධර්මයන්ගෙන් නකුල පිතා හා සමාන වුණ අහන ප්‍රශ්න නිහන්තයේ ඇදෙයි හැකි කතා උපාසිකාවන තහග්ගස්ථානයේ 12 වසක් තිස්සේ ගෘහස්ත බ්‍රහ්මචර්යා වාසය ආශ්‍රයක හා ආහක්ෂාක සකදාගාමි උපාසිකාවක්. එතකොට සිතින්වත් පතිවත ඉක්මුවේ නැහැ. ඊළඟට තුන්වෙනි පාඩම පුද්ගල ස්වාමීත්වය ස්වාධීනත්වය ස්වච්ඡන්දතාවය හා වගකීම් පිළිබඳ සමකාලීන ඉගැන්වීම්. එතකොට මෙන්න මේක වැදගත්. ස්වාමීත්වය කියන තමාට තමා හැර වෙනස් ස්වාමියෙකු හෝ තමා පාලනය කරන අදෘශ්‍යමාන බලයන් නොමැති බව. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. තම හිසට තමා තමේ සෙවණැල්ල වගේ පාට දීලා ඉවරලා අහලා තියෙනවා. මේකෙන් වඩාත්ම ගැලපෙන්නේ කුමන්ට ස්වාමීත්වයට කියලා. ඒක අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. එතකොට බලන්න ස්වාමීත්වය කියන එක අර්ථකථනය. තමාට තමා හැර වෙනස් ස්වාමියෙකු හෝ තමා පාලනය කරන අදෘශ්‍යමාන බලයක් හෝ නොපවතිනවා කියලා. එතකොට මේ අර්ථකථනය අනුරූපව මේ තියෙන පාට පහෙන් වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ස්වාධීනත්වය කියන්නේ නිදහස්ව කැමැති පරිදි කටයුතු කළ හැකි. ඒකෙත් එහෙමයි. ස්වච්ඡන්දතාවය කියන්නේ සිය කැමැත්තට අනුව හොඳ නරක තමා විසින්ම තීරණය කිරීම. වගකීම කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සචේතන ක්‍රියාවේ කර්තෘත්වයට පැවසෙනවා. ඒ වගේම ඊශ්වර නිර්මාණවාදය, පුබ්බේකත හේතුවාදය, අහේතු අප්පච්චයවාදය වගේ දේවල් පුද්ගල ස්වාමීත්වය, ස්වාධීනත්වය, ස්වච්ඡන්දතාවය වගකීමට එකහිව යන්නා වූ ඉගැන්වීම්. පුද්ගල ස්වාමීත්වය, ස්වාධීනත්වය, ස්වච්ඡන්දතාවය වගකීම් පිළිබඳ බෞද්ධ විචාරය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම ඉහත කියපු ඊශ්වර නිර්මාණවාදය, පුබ්බේකත හේතුවාදය, නීතිවාදය බැහැර වෙනවා. තමාගේ සුගතිය මෙම දුකතිය, විමුක්තිය මෙන්න බන්ධනයද තමන්ගේ ක්‍රියාකාරීත්වය හඳා පවතින බව කියලා තියෙනවා. විශේෂයෙන් වැදගත් වෙනවා අත්තකාහ පහකාහ ආහම්බක ධාතු නික්කම ධාතු තිතාම තිති කියනා වූ මෙන්න මේවා උපක්කම ධාතු කියන ඒවා තුලින් පුද්ගල ස්වාමීත්වය ස්වාධීනත්වය ස්වච්ඡන්දතාවය වගකීමයි තහවුරු වෙන්නේ. ඔක නිහන්දෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. එතකොට
මේ තමන්ගේ තිබෙන්නා වූ ඒ කවුණු කාරණයි තමාගේ ස්වාධීනව තීරණ ගැනීම හැකියාව බුදු දහමේ ඒක තුළ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සමාජ විකාශය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ගැන කතා කරොත් එතන එන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රයේ ප්‍රධානම දේ තමයි පටිච්ච සමුප්පාදය මතයි තීරණය වන්නේ. එතකොට අග්ගඤ්ඤ සූත්‍රය අනුව චතුර්වර්ණයේ ප්‍රබෝධය වුණේ ශ්‍රතිය බ්‍රහ්මන වෛශ්‍ය සුද්ධ කියනා වූ අර්ථයෙන්. නැත්නම් බ්‍රහ්මන ශ්‍රතිය වෛශ්‍ය සුද්ධ කියනා වූ බ්‍රහ්මන මතවාදය අනුව නෙවෙයි අග්ගඤ්ඤ සූත්‍රය අනුව මේ චතුර්වර්ණයේ ප්‍රබල වෙලා තියෙන්නේ. ඕව ගැන ප්‍රශ්න අහනවා. ඊළඟට කතා කරොත් මෙතන මේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරොත් මේ බෞද්ධ දේශපාලන මූලධර්ම ගැන කතා කරද්දී පංචශීල ප්‍රතිපදාව පාලකයා පස්පවින් වැළකී සිටීමෙන් ප්‍රජාවදීන් වළක්වාලීමට ක්‍රියා කරනවා. පංචශීලය බුදුදහමේ ගේහසිත ශීලයක හඳුන්වනවා. එතකොට පංචශීල ප්‍රතිපදාව පළවෙනි වැදගත්ම දේ. ඊළඟට දසහාය දහම කියලා 10ක් තියෙනවා. මේවා බොහෝ ජාතක කතාවල සඳහන් වෙනවා. දසසක් විදිවත් පිළිබඳව කතා වෙනවා. චක්කවර්ති සිරිහනාද සූත්‍රය තුළ කවුණු 10ක් එක් කවුණු 7කට සංක්ෂිප්ත කරලා තියෙනවා. සප්ත අපරිහානී ධර්ම පිළිබඳවත් ඉතාමත් වැදගත්. ඒක වජ්ජීන් අනුගමනයක සතර සංඝහ වස්තු කියන එකත් ඉතාමත් වැදගත්. ඒකට උපමාවක් තියෙනවා. හියසකට කඩ ඇනයමෙන් සමාජයේ යහපැවැත්මට සතර සංඝහ වස්තු උපයෝගී වෙලා තියෙනවා කියන කාරණේ අපිට මේක තව සමාන පදයක් හඳුන්වනවා සිව් සංඝාවත කියලා. ඒකවත් ප්‍රශ්න වලට අහනවා. ඊළඟට සතර අගති වලින් වැළකී යුතුයි. සතර අගති කියන්නේ මොකක්ද? ඒක සම්බන්ධ උපමාවක් තියෙනවා. මේ කවුණු සතහෙන් අගතියට යාමෙන් නව පක්ෂයේ සඳමෙන් පිරිහෙනවා. අගතියෙන් නොයාමෙන් පුහ පක්ෂයේ සඳමෙන් දියුණු වීම සිද්ධ වෙනවා. ලෝකපාලන ධර්ම ගැන කතා කරද්දී හිහියොතප් දෙක ලෝකපාලන ධර්ම වෙනවා. ඒවා දේව ධර්ම වශයෙන් උත් හඳුන්වනවා කියන කාරණාවක් තියෙනවා. සප්තාහ ධනයට මේව ඇතුළත් වෙනවා. බෞද්ධ පාලකයෙකු අවශ්‍යයෙන්ම ලෝකපාලක ධර්ම අනුගමනය කළ යුතුයි. කූටදන්ත සූත්‍රයේ දේශපාලන මූලධර්ම 10ක් තියෙනවා. එතකොට ඒව ගැන අහන්න පුළුවන්. පාලන තන්ත්‍ර විශේෂ ප්‍රජාවක කීම් රාශියක් තිබෙනවා. ඒවා 53 57 සිලබස් එකේ පිටුවල තියෙනවා. හතරවෙනි පාඩම ගැන අවධානය යොමු කරද්දී 12 වෙනි ශ්‍රේණියේ නියමිත හොඳ නරක විනිශ්චයලා බෞද්ධ නිර්ණායක පුඤ්ඤ පාප හොඳ නරක කුසල අකුසල සාදු අසාදු සම්මා මිච්ඡා කරණීය අකරණීය විඤ්ඤුපසද්ද විඤ්ඤුපගහ රහිත කියන නාමයේ හොඳ නරක පිළිඹු වෙනවා. ලෝභ ද්වේෂ මෝහ යන චේතනා මුල් කොටගෙන අකුසල කර්ම ක්‍රියාත්මක වෙනවා. අලෝභ දෝෂ සමෝහ කුසල කර්ම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අම්බලට්ටික හවුලෝවද ලෝකාදී මේ අධිපති ධර්ම තුලින් ප්‍රධාන වශයෙන්ම ඒ පුද්ගල ස්වාධීනත්වය සහ පුද්ගලයන් කොහොමද කුසල විනිශ්චය කරන්නේ කියන එක තීරණය වෙනවා. ඕවා ගැන බලාගත යුතුයි. ඊළඟට දසපින් කිහිවත් කියලා 10ක් තියෙනවා. දස කුසල් හා දස අකුසල් කියලා 10ක් තියෙනවා. නේද? දස කුසල අකුසලෙන් වැළකීමයි දස කුසල් කියන්නේ. ඔය කවුණු පිළිබඳ අනුවාක නවදාන යොමු කරන්නට ඕනේ. ඊළඟට පුද්ගල හා සමාජ සම්බන්ධතාවල බෞද්ධ ආචාර ධර්ම ගැන ශ්‍රද්ධාව බුදුදහමේ වැදගත් වෙන්නේ ආකාශවතී ශ්‍රද්ධාව. පංචිල් හා අටසිල් ගැන තියෙනවා. ඊළඟට සිව් බඹ විහන අපි දන්නවා. මෙත්තා කරුණා මුදිත උපේක්ඛා සතර සංඝා වස්තු ගැන කතා කරනවා. හිහියෝතප් අල්පේච්ඡතාවය කියලා කියන්නේ ලද පමණින් සතුටු වීම පහසුවෙන් පෝෂණය කියන එක අල්ප වූ ඉච්ඡාවක් නැති බව. නේද? ඔය වගේ දේවල් සන්තුෂ්ඨතාවය කියන මානසික තෘප්තිය සන්තුට්ටි පහමන්දන සුභහදාවය කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකියි. නීතිගහුගත්වය සහජීවනය කියන්නේ ඒකත් වැදගත්. ඔයවැනි හන්තෙන් ප්‍රශ්න අහලා තියෙනවා. බුදුදහමේ ප්‍රධානම දේ තමයි බුදුදහම දඬුවම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපරාධ වැළැක්වීම එකම පිළියම කියලා දඬුවම පිළිගන්නේ නැහැ. පැහැදිලි. එතකොට බුදුදහම කියන්නේ මිනිසාට වරද පළඹවන හේතු නැතිකොට අපරාධ නැති කිරීම බෞද්ධ පිළිවෙත. ඔන්න ඕක මතක තියාගන්න. ඔබෙන් බහුවන් නිහන්තයෙන් අහලා තියෙනවා. පස්වෙනි පාඩම ගැන කතා කරද්දී බුදුදහම හා පරිසරය බුදු සමයේ ස්වභාවික සම්පත් විශේෂ සුහදශීලී මිත්‍රශීලී මේ සම්බන්ධතාව මේ පරිසරයේ මේව කරලා තියෙනවා. ඒ වගේම සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කිරීමට වෘක්ෂලතා රෝපණයට පසු ජල දූෂණය වායු විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. බුදුසිරිත භික්ෂු ජීවිතය පරිසර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. පරිසර සංරක්ෂණය පිළිබඳ වැදගත්ම සූත්‍රයක් වන්නේ කියලා අහන්න පුළුවන් වනරෝප සූත්‍රය. ඊළඟට මේ විනය ශික්ෂාවන්හි හා සේකියාවලද පරිසර සංරක්ෂණාව කහුණු ඇතුළත් වෙනවා. ගස්වැල් සිඳීම සියලු ආකාරයේ පැල වන බීජ සිනීම භික්ෂුන්ට ආපත්‍ය ලෙස දක්වා තිබෙනවා.
වර්තමානයේ මිනිසාගේ ඇතැම් ක්‍රියාකාරකම් පරිසරයට අහිතකර ලෙස බලපාලා තියෙනවා. ජලයට මූත්‍රා කිරීම, මල පහ කිරීම, කෙළ ගැසීම, භික්ෂුන්ට තාඩන් කළ තියෙනවා. ඕවා ගැන පොඩ්ඩක් මතක තියාගන්න ඕන. නිල් තන පිටිවල මූත්‍රා කිරීම ආදී වගේ සෞන්දර්ය හසාස්වාදය ගැන කතා කරද්දී කොටස් දෙකයි නිර්මාණාත්මක සෞන්දර්ය සහ ස්වභාවික සෞන්දර්ය කියලා. එතකොට ඒවා පිළිබඳව කරුණු ඇසිය හැකියි. ඊළඟට ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය ගැන කතා කරද්දී ධනෝපායනය, ධනපහයනය, ආර්ථික සුරක්ෂිතතාවය ගැන කතා කරන්න ඕනේ. දිලිඳුකම, කාමභෝගී ගිහි ජීවිතයේ මේ ගිහියාට දුකක් බව දාලිද්‍ය සූත්‍රය සඳහන් වෙනවා. එතකොට මේ විශේෂයෙන්ම මේ සම්පත් පරිභෝජනය බුදු සමය නිහුනායකක් ඉදිරිපත් කරනවා. අගතිතෝ, අමුචිතෝ, අනජ්ජාපන්නෝ, ආදීනව දස්සාවි, නිස්සාරණ පඤ්ඤා ආදී වශයෙන්. එතකොට ඕක ගැන ප්‍රශ්න අහලා තියෙනවා. ඕවා බලාගත යුතුයි. ඒ වගේම අසාහසිකව මුදල් ලිපීම නොකළ යුතු බව බුදුදහම කියලා තියෙනවා. කාසිය ගාමිනී සූත්‍රයේ ධන පරිහරණය පිළිබඳ උපදෙස් 7ක් තියෙනවා. ඒ උපදෙස් 7 බලාගන්න. පත්තකම්ම සූත්‍රයේ, අපුත්තක සූත්‍රයේ තියෙනවා මේ සම්බන්ධ දේවල්. ඊළඟට මේ බලි සංකල්පය, අත්ති බලි, ඥාති බලි ආදී වශයෙන් ඒවා ගැනත් වැදගත් වෙනවා. සිගාලෝවාද සූත්‍රයේ ඒකේන භෝගේන බුඤ්ඤඤ්ඤ ආදී ගාථාවනුත් ඒ බව පැහැදිලි වෙනවා. ඊළඟ කාරණය ගැන කතා කරලා භෞතික සම්පත් කළමනාකරණය පස්වෙනි පාඩමේ අවසාන කොටස භෞතික සම්පත් ඵලදායී ලෙස ලබා ගැනීමේ කළමනාකරණයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා. ඊළඟට සම්පත් නිසිපහේ කළමනාකරණය කර ගැනීම ගෘහස්ත ජීවිත දියුණුවට අවශ්‍ය සාධකයක්. භෞතික සම්පත් කළමනාකරණය සඳහා සූත්‍ර පිටකය, විනය පිටකය මඟ පෙන්වලා තිනවා. සිගාලෝවාද සූත්‍රය, කුල සූත්‍රය, වියාග පජ්ජාති සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ උදාහරණ. එතකොට පස්වෙනි පාඩමේ අවසාන කොටස බෞද්ධ සම්පත් කළමනාකරණය නෙවෙයි, මේ ලෞකික සැප පිළිබඳ බෞද්ධ ඉගැන්වීම හැඳින ගැනීම පහේ 4 නිපුණතාවය. එතකොට ඒක ගැන බැලුවොත් කලින් එක තමයි භෞතික සම්පත් කළමනාකරණය, පහේ 3 නිපුණතාවය, පහේ 4 නිපුණතාවය කියන්නේ ලෞකික සැප. මේක ලේසි. මිනිසා සුඛකාමී සත්‍යක ලෙස බුදුදහම පිළිගන්නවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අත්ති සුඛ, භෝග සුඛ, අනන්‍ය සුඛ, අනවජ්‍ය සුඛ කියන මේ සැප හතක ගැන තමයි මෙතන කතා වෙන්නේ. මේ ආශාති සුඛ කියන්නේ මොකක්ද කියන එක දන්නවා. භෝග සුඛ, අනන්‍ය සුඛ, අනවජ්‍ය සුඛ මේව ගැන බලාගත යුතුයි. ඒව ගැන තොහතු ඔයාලගේ සිලබස් එක තියෙනවා. 12 වෙනි ශ්‍රේණියට අදාළව ඔයාලගේ මේ ගෘහ මාර්ගෝපද සංග්‍රහය පිටු 71ක් පුරාවට මේ සම්බන්ධයෙන් කරුණු තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තර ඔයාලගේ සටහන් වලින් ගෘහවුන් ලබා දීලා තියෙනවා. ඒවත් එක්ක අධ්‍යයනය කරලා මේ බහුවහන වලට ලෑස්ති වෙන්න. අනිවාර්යයෙන්ම ජය ගැනීමට පුළුවන්. මේ විභාගය තුල මේ බහුවහන ප්‍රමාණයක් බහුවහන වල තිබෙනා මේ රටාව අවබෝධ කරගත්තොත්, විශේෂයෙන්ම මේ ලක්ෂණ ටික මේ අවබෝධ කරගන්නට ඕන. ප්‍රධාන වශයෙන්ම මොකක්ද මේ තර්කානුකූල ස්වභාවය. දැන් නිකන් සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න වලට උත්තර හරියන්න පුළුවන්. නමුත් මේ තර්කානුකූල ස්වභාවය අවබෝධ කරගන්න නැතුව මේ බහුවහන වලට මේවා කරන්න බෑ. ඒ නිසා මේ 12 ශ්‍රේණියෙන් අහන බහුවහන ප්‍රශ්නවල ප්‍රධාන වශයෙන් මේ තර්කානුකූල ස්වභාවය, මේ ලොජිකල් තින්කින් එක වර්ධනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් එහාට ඒ ලකුණු ගන්නට බෑ. කරුණු ගොඩක් දීලි වෙලා වඩාත්ම ගැළපෙන දේ අහන්නේ. එතකොට ඒක තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම ආකාරවතී ශ්‍රද්ධාව ගැන, පුද්ගල ස්වාමීත්වය ගැන, ඒව ගැන එහෙම කරුණු එහෙම විවිධාකාර උදාහරණ කියලා දස පින් කිහියවත් ගැන, දස කුසල් ගැන, ඕවා ගැන විවිධාකාර සංසිද්ධියක් දීලා අහනවා. මෙන්න මේක පිළිබඳව පැහැදිලි. පරිසර සංරක්ෂණය ගැන ඔය වගේ දේවල් අහන්න පුළුවන්. ඒක නිසා ආර්ථික චින්තනය ගැනත් එහෙමයි. ඒව ගැන අවබෝධය කළේ තර්කානුකූල චින්තනය. මම හිතනවා මේ වීඩියෝ එක මඟ පෙන්වීමක් ලැබෙයි කියලා. ඉතින් මේක හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඔබට පුළුවන්, ඔබ කුමන වර්ෂයක උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය හැදෑහුවත් ඔබට පුළුවන් ඔබගේ ඉලක්ක කහා හැකි ඉක්මනින් මේ ළඟා වෙලා බහුවහන ප්‍රශ්න පත්‍රය සාර්ථක කරගන්න. එසනම් මේ වීඩියෝව හඳුන්වලා දෙන්න ඔයාලගේ යාළුවන්ටත්, ඒ වගේම ඔයාලත් මේ වීඩියෝ හොඳින් නරඹන්න. නරඹලා ඉවර වෙලා YouTube channel එක subscribe කරලා නැත්නම් bell icon එක ටික් කරලා all දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට හඳුන්වලා දෙන්න. ඒ වගේම ඔවුන්ටත් channel එක subscribe කරන්න කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම මේ බහුවන ප්‍රශ්න ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි 13 වසරේ බහුවන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවෙන් සහ රචනා ප්‍රශ්න පත්‍රයට අදාළ වූ කොහොමද ඔයාලා සූදානම් වෙන්න ඕන කියන කාරණා ඉදිහි වීඩියෝස් වලින් මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එන සැමට ජය වේවා. තෙරුවන් සරණයි.